ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සබ්බින් ආජීවාට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. දැයි පින්නතුනි අපි මේ දසුත්තක සූත්‍රයයි ආරම්භ කළේ. ඒ සූත්‍රය පිළිබඳව යම් කිසි විස්තරයක් මූලික විස්තරේ දුන්නා. ඒයින් පෙන්වන්නේ හැම ඒ සූත්‍රය ඇතුලේ හැමතැනම තියෙන්නේ ධර්ම පද. ඒ ධර්මවල නම් තියෙනවා. ඒවත් එක්ක අපේ ජීවිතේ හසුරුවන හැටි එයින් පෙන්වන්නේ. එතකොට ධර්ම එක්ක ජීවිතේ හසුරුවන හැටි ඊටාම පැහැදිලිව දෙන කලයුතු නියම එල්ලය කිව්වහම ඒ ධර්මය ජීවිතෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියලා නිර්වුල්ව විස්තර වෙනවා. එතකොට පළමුවෙන් මෙහි ආරම්භ කළේ අපි බහුකාර ධර්මයක් වශයෙන් කුසල ධර්මයන් අප්‍රමාදව ක්‍රියාත්මක කිරීමයි එදා අපි ආරම්භ කළා කිව්වා. එතකොට අප්‍රමාදව ඒ බහුකාර්ය ධර්මයේ කියලා කිව්වේ බොහෝම හැකිතාක් පුළුවන් තරම් ඒ කියන කුසල ධර්ම කියන ස්වરૂප ජීවිතය එක්ක සම්බන්ධ කරගන්නේ කියලා මුලින්ම අවවාදයක් දෙනවා. ඒ කියන්නේ සීමාවක් පෙන්නලත් නැහැ. පුළුවන් තරම් හැකිපමණ ඒක කල යුතුයි කියන එක කියන අතර ප්‍රමාද වෙන්න පැයිදුවා. අපි ඒක ගැන ඩිංගක් මතක් කරලා දෙනවා නම් එයින් කියන්නේ එයින් අදහස් කරන්නේ මොකක්ද? ඔය කුසල ධර්ම කියන මානසික රටාව නැත්නම් මානසික හැඩය තමන් පාවිච්චි කරනකොට අර දුකෙන් මිදීමට උවමනා කරන පෙරලියක් වෙනස් වීමක් ජීවිතය තුල සිද්ධ වෙනවා. ඒක කරගන්නේ නැතුව අනික් කෝක කරන්න හැදුවත් සාර්ථක වෙන්නේ නැහැ, ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ, වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා මේක මුලින්ම දැම්මේ හරියට අර ගොඩනැගිල්ලක් හදනකොට අත්විවරම ඊටාම සරු විදිහට දාගත් තරමට
ගුණ නැංගිල්ල පිළිබඳව විශ්වාසය තවන්න පුළුවන්. අන්න ඒ වගේ කියමනක් මෙතන තියෙනවා. පුළුවන් තරම් ඒ කුසල ධර්ම තියෙන හැඩය ජීවිතය එක්ක සම්බන්ධ කරගෙන ඒක දිගින් දිගට නොනවත්තා කරගෙන යන්නේ. ඔය ශාරීරික පෙරලියක් ඇතුළේ කරගන්න වෙලා තියෙනවා. මේක පෙන්වන්නේ අණු පෙරලියක්. ඒ තාම කර්කශ අන්දමින් හැදිලා තියෙන ඒ රූප කලාප නැත්තම් පරමාණු ඒ කර්කශ ස්වභාවය නිෂ්පාදනය කරලා තියෙන ඒව ඇතුළේ තියෙන ශක්තියේ තියෙන ගාරෝඩි කම කර්කශ භාවය සරකම් අන්න ඒවා අඩු කරගෙන ප්‍රධාන වැඩේ ඒවා අඩු වෙන්න. කොච්චර ಗುಣධර්ම රකින්ද අපි ලෑස්ති වුණත් මේ ශාරීරික වශයෙන් ඒ ශක්ති බලපෑම් තාම සරක ආකාරයෙන් ලැබෙනවා නම් අපේ බහැ සිත සෞම්‍යත්වයට පත් කරන්න. ඒ කොහොම හරි අපි නමින් හොඳ වැඩ ඒ ක්‍රියාවට වැඩේ නම දැම්මත් හොඳ නමක් අර ක්‍රියාව සකස් වෙන්නේ තාම අහිතකර විදිහට. අන්න ඒක නිසායි විතර කුසල ධර්මවල සිත පවත්වන්නේ. ඔය කුසල ධර්මවල සිත පවත්වන්නේ කියන එකේ එක එක්ක සම්බන්ධ වෙනකොට ඒ පුජ්‍යලයට සිද්ධ වෙනවා බලාපොරොත්තු අත්හැරලා ලැබෙන ආකාරයෙන් සතුටු වෙමින් ජීවත් වෙන්න. ඔන්න ඔතනයි කුසලයේ තියෙන්නේ. ඒකට ඒ කුසලයේ ඒ ආකාරයෙන් ඒ හැඩය නොගත්තොත් සිතට හැම අවස්ථාවකම එක්තරා ප්‍රමාණයක දූෂිත භාවයක් සිතේ ඇති වෙනවා. ඒ දූෂිත භාවය ඇති වුණාම තමයි ඊටාම නරක తත්වය සංවිධානය වෙන්නේ. අර දූෂිත නොවීමට උපකාරයක් වශයෙන් තමයි අර බලාපොරොත්තු එක්ක බැඳී පවතින නැති තත්වයක් හදා ගන්න ඕන. මේ විදිහට වුණොත් හොඳයි කියලා හිතුවට වරදක් නෙවෙයි. ඒකේ බැඳී පවතිනකොට තමයි අර දූෂණ ස්වરૂපේ මතුවේ. ඒක නිසා ඊටාම නරක ස්වરૂපයේ එන්න තියෙන කපල්ල වහ ගන්නවා අර බලාපොරොත්තු අයින් කිරීම. ඊට වේතු සකස් වේතු හැඩය හිතීම නෙමෙයි බලාපොරොත්තු එක්ක බැඳීමයි මෙතන නරක වශයෙන් පෙන්නන්නේ. එතකොට ඒක එසේ කරනකොට ඊළඟට පහතබ්බ ධර්ම. එතකොට ඒ පහතබ්බ ධර්ම වශයෙන් වෙන් කළා පෙන්නවා නෑ භාවයේ තබ්බ ධර්ම. පහතබ්බ නෙමෙයි භාවයේ තබ්බ ධර්ම වශයෙන් කායගත සතිය පෙන්වනවා. කායගත සතිය කිව්වේ තමාගේ ක්‍රියාව යන පැත්ත හොයන්න ඕන. එහෙම ක්‍රියාව යන පැත්ත කිව්වේ සිතේ ක්‍රියාවයි. සිතේ ක්‍රියාවයි පෙන්වන්නේ. එම් පෙන්වන්නේ අර කුසල ධර්මයන් හි සිත පවත්වන්න මේ කායගත සතිය ඊටාම උපකාර වෙන බවයි පෙන්වන්නේ. තමාගේ සිතේ යන පැත්ත බලනකොට තමන්ගේ සිත පිහිටලා තියෙන්නේ කුසලයේද අකුසලයේද කියලා තෝරගන්න පුළුවන්. ඒතකොට ඒ තෝර ගැනීම උඩ තමාට හොඳ විශ්වාසදායක හැඟීමක් උඩ ජීවත් වෙන්න පුළුවන්. මගේ දැන් සිතිවිලි යන හැටි හොඳයි කියලා. ඉතින් ඊළඟට පරිඤ්ඤය ධර්ම කියලා තවත් ඒකේ ගැඹුරට හිතන්න තවත් ක්‍රමයක් දුන්නා. ඒ මොකද්ද? අර තමන්ගේ සිත නොමගට යනවද හරි මග යනවද කියලා තමයි අර කායගත සතියෙන් බලන්නේ. එසේ බලනකොට තමයි තමන්ගේ සිත පිහිටා තියෙන්නේ කුසල ධර්මයේද අකුසල ධර්මයේද කියලා පැහැදිලි අවබෝධයක් ලබන්න පුළුවන් වෙන්නේ එතකොට. ඒතකොට මේ තවත් ඒකේ ශාස්ත්‍රීය භාවය මතු කර ගැනීමට තව උදව්වක් පෙන්නනවා
ඒ මොකද්ද? පරිඤ්ඤය. ඒ පරිඤ්ඤය කිව්වේ පිරිසිඳ දැනගන්න ඕන. පිරිසිඳ දැනගන්නේ කිව්වේ ටිකක් අවුස්සල හොයන්න ඕනේ කියන්නේ. මේ අවුස්සල හැවිල්ලකුයි පරිඤ්ඤය කියන වචෙන් කියන්නේ. ඒ අවුස්සනකොට අරිට වඩා කරුණු පේනවා මොනවාද? තමන්ගේ සිතට ස්පර්ශ වෙන්නේ මොන ආකාරයක නිමිත්තක්ද කියන එක පළවෙනින් තමයි හිතන. පස්ස කියන්නේ ස්පර්ශය. තමන්ගේ සිත එක්ක ස්පර්ශ වෙන්නේ සම්බන්ධ වෙන්නේ මොන ආකාරයක නිමිත්තක්ද? එතකොට ලෝකේ নানা ආකාරවල නිමිති තමයි බහුල වශයෙන් විවිධ ආකාරවල නිමිති තියෙනවා. ඒතකොට ඒ වායේ තියෙනවා අර අපේ ප්‍රත්‍යඥ කම නිසා හුරු වෙච්ච රාග චේතනා, ද්වේෂ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන මේ ආදී කෙලෙස් මතු කරන ස්වરૂප ගන්නා නිමිති ලෝකෙ බහුලයි. එතකොට දැන් මේ කෙලෙස් මතු නොකරන මට්ටමකට සිත පවත්තණ්ඩයි මේකෙන් අවවාද ඉදිරිපත් කරන්නේ. එතකොට කුසල ධර්මයේ තමන්ගේ සිත පවත්තන්න ඊටාම පහසු. ඒක හොඳාකාර පිරිසිදු කර ගැනීමට උපකාරයක් තමයි මේ තමන්ගේ සිතට ස්පර්ශ වෙන්නේ මොකක්ද කියලා හඳුනා ගැනීම. ඒක අවශ්‍යල බලන්න. ඒ බලන් හඳුනා ගන්න වගේ ඒ ස්පර්ශය එක්ක තමන්ගේ සිත වැඩ කරන්නේ කොහොමද? සාසව කැමැත්තක් ඉදිරිපත් කළාද වැඩ කරන්නේ? අපේක්ෂාවක් ඒක ASCII තියනවාද? අපේක්ෂාව තියනවා නම් අර සිත අකුසල ස්වરૂපය සම්පූර්ණයෙන්ම සංවිධානය කරනවා. ඔය කපල්ල විතර වැහෙන්න ඕන. අපේක්ෂාවක් නැත්නම් ඒ කියන්නේ ලෝභ සිතක් නැහැ කියන එකයි. අපේක්ෂාව නැතුව ඒ වාගේම යමක් එක්ක බැඳීම් ස්වરૂපේ උපාදානික බැඳීම් ස්වરૂපේ නැති වෙන්න ඕන. අපේක්ෂාවක් නැති කමත් බැඳීම් ස්වરૂපේ නැතිකමක් කියන මේ දෙකේ තියෙන වෙනස මොකද්ද? මේ විදිහමට ඕනයි කියන එක තමයි අපේක්ෂාව සාසව ගතිය. ඊළඟට උපාදානයේ කිව්වේ ඒ විදිහට ඕනයි කියලා ඒ ඕනකමත් එක්ක සිත තදින් එල්බ ගැනීම. එහෙම නැතුවනම් මට ඕන එහෙමමයි ඕන. අන්න ඔය තුන තමාගේ සිතේ ක්‍රියා කරන්නේ නැත්තම් තමන්ට තවත් බලවත් විශ්වාසයක් එක්ක ජීවත් වෙන්න පුළුවන්. මගේ සිත ඇත්ත වශයෙන්ම කුසලයේ උඩයි දැන් යන්නේ කියලා. ඒ කුසලයේ උඩ යනවා කියලා දැනගැනීමෙන් මොකද්ද තමයි බලාපොරොත්තු වෙන ඵලය? තමාගේ ජීවිතය ඇතුලේ වෙනස් වෙන්න ඕන ශාරීරික කොටස්, රසායනික කොටස්. එසේ ගැටියෙන් කියනවා නම් කාම පහ. රූපකාම, ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන කාම වර්ග පහේ ගොරෝසු ස්වરૂපය වෙනස් කළා ඒක සෞම්‍ය ස්වરૂපයට පත් කිරීමයි දැන් මේ කුසල ධර්මයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒකයි කුසල ධර්මයන්ගෙන් බලාපොරොත්තු. ඒතකොට ඒකත් අපට ඇතුලේ පේන්නේ නැහැ. ඒවා පෙරලිය පේන්නේ නැහැ. කාමච්ඡන්දේ කියන්නේ අහවල් ඒවා හොඳයි අහවල් ඒවා නරකයි කියලා තෝරාගෙන අපේ ළඟ සටහන් වී තැම්පත් වී තිබෙන ගතියක් තියෙනවා. වෙන්නේ කාමච්ඡන්දයයි. එම් තෝරාගත් එකක්මයි අපි කියන්නේ ඒක හොඳයි කියලා. දැන් කවදාකවත් නොදකපු ගෙඩියක්. මේ විදේශීය රටකින් ගෙන ආපු මොනවා හරි ගෙඩියක්. ළඟට තිබ්බ හැටි ඒ ගැන යා තීරණයක් දෙන්නේ නැහැ. ඕක රසද
විරසද මොකද්ද කියලා. ඒතකොට ඒ gediya කෙරෙහි කිසිම කාමච්ඡන්දයක් නැහැ. නැත්තේ ඒක මොන විදිහට කණ එකක්ද? කණ්ඩ හොඳද? ආදී දේවල් මුකුත් දන්නේ නැහැ. gediyak තියෙන. එච්චරයි. යම් කිසි විදිහකින් හෝ හඳුනන gediyak. ගෙනාවොත් ආන්නහවල් જાති. ඕක මේ රහයි. ආදී වශයෙන් සියලු විස්තර ලොකු වார்த்தාවක් එයා ඉදිරිපත් කරන්න යට පුළුවන්. ඒවා එයා තෝරගත්තේ. ඒ තෝරගත්ත එකයි කාමච්ඡන්දේ කියන්නේ. අපිට දැන් මේ තේරීම බුදුහාමුදුරුවෝ හදන්නේ ඒ කාමය මිශ්‍ර කළා තෝරපු තේරීම කාමය මිශ්‍ර නැති නෙක්ඛම්ම හිතෙන් ඒවා අත්හැරෙන ආකාරයට අවබෝධ කරගන්නයි උදව් කී බුදුහාමුදුරුවෝ දෙන්නේ. ඒකට නෙක්ඛම්මේ අරකින් බැඳීමක් ඇති වෙනවා. අර විදිහට හඳුනගත්තාම තමාගේ කිසිම බැඳීමක් නැති තත්වයක් උදා කරගන්න ඒ ක්‍රමය උදව් වෙනවා. ඒකයි කාමච්ඡන්දය කියලා කිව්වේ. එතකොට දැන් මේ කියන්නේ එච්චරනේ. ඔව්. ඊළඟට පහතබ්බ ධර්මයක් ගැන බුදුහාමුදුරේ අපි මේ කතා කරන්නේ තාම එදා කතා කරපු සම්පින්දනේ. එතකොට පහතබ්බ ධර්මයක් කියන්නේ මේ පාවිච්චියට ගන්න නරක එකක් කිව්වා. ඒ පාවිච්චියට ගන්න නරක එක මොකද? පාවිච්චියට නොගෙන ඉන්නයි කියන්නේ අස්මිවානේ. අස්මිවානේ කියලා කිව්වේ ඔය දැන් අඹ ගෙඩියක් දුටු විට ඒක තමානඟ තිනවා මේ අඹේ කෑවොත් මට රසයක් බුද්ධ විඳින්න පුළුවන්. අහවල් රසයයි ඔක තියෙන්නේ. තමාට ඕනෑ රසය. නැත්තම් පුරුදු රසය. රසයේ මිම්ම. රසයේ මිම්ම. ඒ වගේම ශබ්දයක් නම් ශබ්දයේ මිම්ම. මට ඕන මෙන්න මේ විදිහේ ශබ්දයකුයි. මා කැමති වෙන්නේ මෙන්න මේ විදිහේ ශබ්ද වලටයි. මේ විදිහේ රස වලටයි. ඒ අස්මිමානය කියන එක අපේ ජීවිතේ අණු එක්ක නැත්තම් පරමාණු එක්ක රසායන එක්ක කෙටියෙන් කියනවා නම් කාම ධාතු පහ එක්ක සම්බන්ධයි. ඒව තමයි මේ කලබලය කරන්නේ. මොනවාද? ඒවා හැදිලා තියෙන යම් යම් රටාවල් තියෙනවා. ඒ රටාවල් නැත්තම් ඒ වට්ටෝරු ඒකේ වට්ටෝරුවට අනුව ඒක අපේක්ෂා කරන නැත්නම් ඒක සම්බන්ධ වෙන එක එක වර්ග තියෙනවා ලෝකේ. දැන් ශබ්ද කාමයේ හැදිලා තියෙනවා. ඒ ශබ්ද කාම එක එක පුජ්‍යලයාගේ ජීවිතය ඇතුළේ තියෙන ශබ්ද කාම රටාව විවිධයි. එක විදිහකට නෑ. ඒකයි එක්කෙනෙක් ප්‍රිය කරන ශබ්දයට තවත් එක්කෙනෙක් වැඩි ප්‍රිය නොකරන්නේ ඔන්න ඔය රහස නිසායි. එයාගේ ශබ්ද කාම එක්කාස වෙන එක මේ ඒ ශබ්දයේ එක්ක තවත් කෙනෙකුගේ ශබ්ද කාමයේ වැඩි දඟලන්නේ නැහැ. එක්කාස වෙන්න ඉදිරිපත් වෙන්නේ. ඔන්න ඕකටයි ඔය අස්මිමානය කියන්නේ. ඒක සිතට ආපුවාම සිතේ කියන්නේ ඒවා බලපෑමෙන් ඇති වෙන වේගයක් ඒ සිතට ආපුවාම ඒකටම එල්බ ගන්න. ඒක තිබුණොත් ඒකට තමන්ගේ සිත නැඹුරු වෙන්න ඉඩ දුන්නොත් අර කියන්නේ කුසල ධර්ම කියන එක එක්ක සිත පවත්වන්න බෑ. බැරි. ඒක එක්ක තමාගේ සිත බැඳෙනවා. මැදිලා ඒකම ඕනේ කියනකොට එතන පවතින්නේ ලෝභයයි. ඒකට තමයි ලෝභය කියන්නේ. ලෝභය આવොත් ද්වේෂය ගැන කියන්න දෙයක් නැහැ. ද්වේෂය නෝමයි. එතකොට මේ බේරීම සඳහා අර කුසල ධර්මයේ සිත පිහිටුවා ගැනීමට උදව් වශයෙන් මේ කතා කරන්නේ. ඒ තරම් අමාරුයි කුසලයක සිත පවත්වා ගන්න. බුදුහාමුදුරුවෝ එක්තරා අවස්ථාවක කුසල ධර්මය ගැන කතා කළේ කොහොමද? එක්තරා අවස්ථාවක අනගහාමුදුරුවෝ මේ වීථියේ ගමන් කරන ගමන් යන ගමන් දැක්කා විජ්ජාකාරයේ කඩුවක් ගිලිනවා. ඒතකොට ඕක යන ගමන් උන්වහන්සේ දැක්ක නිසා නිකන් අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ එක්ක මේ ප්‍රකාශ කළා. මෙහෙම මිනිහෙක් කඩුවක් ගිල්ලයි කියලා. ඒතකොට බුදුහාමුදුරුවෝ කතා කරනවා ඔය එක පැත්තක කැපෙන කඩුවක් කොයි ගිල්ලේ.
දෙපැත්ත කැපෙන gaduwak දෙපැත්තම කැපෙනවා නම් කොච්චර අමාරුද? ඔය ඒකිට වඩා අමාරු. ඊටම අමාරු වැඩ. ඊළඟට බුදුහාමුදුරුවෝ දාරනෝ ඊටත් වඩා ආනන්ද අමාරුයි කුසල ධර්මයේ සිත පිහිටාගෙන. ඇයි? ලෝභයට හෝ ද්වේෂයට අහු වෙනවා. අර දෙපැත්ත කැපෙන කඩුව ගෑවෙන්නේ නැති වෙන්න උගුරු දිගේ යවනවා නම් පුළුවන් බේරගන්න ගෑවුනොත් කැපෙනවා. කොයි පැත්ත ගෑවුනත් කැපෙනවා. ඒ වගේම සිත කොයි පැත්තට වැටුණත් ඒක අකුසලයක් වෙනවා. අන්න ඒ තරම් ඒක ගැන කරු ගැඹීරත්වයක් බුදුහාමුදුරුවෝ පෙන්වනවා. නමුත් කරන්න බැරි දෙයක් නෙවෙයි. කරන්න බැරි දෙයක් නෙවෙයි, කරන්න පුළුවන්. ඒතරේ කරන්න ඉදිරිපත් වෙන පුජ්‍යලයාට අවශ්‍ය සහාය තමයි මේ අනික් කොටස් වලින් පෙන්වන්නේ. දැන් Tamanට ඕන මිම්මක් නැහැ, ලැබිච්ච හැටියට පිළිගන්නවා මිම්මක් නැහැ. අන්න පහතබ්බදර. ඒක අස්කලා. මෙහෙම ආරයා ඉන්න ඕනේ, මෙහෙම හැදෙන්න ඕනේ, මෙහෙම සලකන්න ඕනේ, මෙහෙම ගරු කරන්න ඕනේ, මෙහෙම ගෙනත් දෙන්න ඕනේ. මේ විදිහට හිට ගන්න ඕනේ, වාඩි මේ එකක්වත් නැහැ. එහෙම හොඳයි. එහෙම හොඳයි කියලා පිළිගන්නේ කිව්වේද? හිත නරක කර නොගෙන. ඒ ඔක්කොම එක්කම කිසිම සම්බන්ධකමක් නැති තත්ත්වයක් උදා කරගත්තකොට ගැනීමට ඒ අස්මානේ අස්කිරීම උපකාරයකි. ඊළඟට අර කුසල ධර්මය හානභාගී දුර්වලත්වයටපත් වෙන හේතු හානභාගී ධර්මයක් වශයෙන් පෙන්වුවා. හානභාගී ධර්මයක් වශයෙන් පෙන්වුවා අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියලා කිව්වේ හැම එකම මූල ධර්ම ස්වરૂපය නොපෙනෙන, නොබලන, නොවැටහෙන, නොතේරෙන. මේවා වෙන්නේ කොතනින්ද? මේ ආරම්භ කලිය කොතනින්ද කියලා නොබලන ගතිය හැම එකක්ම ගිලා වැහිීමට නැත්තම් හොඳ තත්ත්වයෙන් එයාගේ සිත ගිලිහි යාමට හේතුයි. ඒක හානභාගී. විශේෂ භාගී කියලා කිව්වේ සරුසාරව තමන්ගේ අදහස් සාර්ථක කර ගැනීමට ඉඩ ලබා දෙන උපකාරක ධර්මයක් වශයෙන් පෙන්වුවා යෝනිසෝමනසිකාරය. යෝනිසෝමනසිකාරය කිව්වේ මොකද්ද? හැම වෙලේම තමන්ගේ සිත කුසල ධර්මයේ පිහිටුවීමට ඒකයි මේ ඔතන දැනගන්න ඕන කුසල ධර්මයේ පිහිටුවීමට සිත ආරම්භ වෙන්න ඕන, පටන් ගන්න ඕන අහවල් විදියටයි. කොහොමද? බලාපොරොත්තුවක් නැතුව. බලාපොරොත්තුවක් නැතුවයි කුසල ධර්මයේ සිත පිහිටුවීමේ ආරම්භය සංවිධානය. ඒතකොට ඒක උපදින තැන. උපදින්න ඕන කොතනින්ද? මෙන්න මෙතනින් උපන්නොත් මේ කුසල ධර්මයේ සිත පිහිටනවා ඇති. කියලා ඉපදිය යුතු තැන මොකක් ආශ්‍රය කරගෙනද? මන්න අහවල් ස්වરૂපේ ආශ්‍රය කරගෙන සිත ආරම්භ වෙන්න ඕන. ඒකට තමාගේ සිත තමාගේ යොමු වීම තදින් බලපානකොට හැම වෙලෙම කල්පනාවට වැටෙනවා ඇති. තමාගේ සිත වැරදි පිළිවෙලට ගමන් කරනකොට ඒක දැනගන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා. ඊළඟට අපි දුප්පටි විද්‍ය තාම අමාරුයි. අමාරුයි කියන්නේ ටිකක් උත්සාහයකින් කළ යුතු වැඩක් හැටියෙන් පෙන්වුවා අනන්තර සමාධිය කියන්නේ. ඒ අනන්තර සමාධිය කියලා කිව්වේ හැම සිතකම සංසුම් භාවයේ පැවැත්වීමට වමනා කරන සංවිධානය තමයි මේ අනන්තර සමාධිය කියන්නේ. ඔය දැන් අපි විස්තර කිව්වේ ඒ ගිය පාර කතා කරපු දේශන ඒ විස්තරවල සම්පින්දනයක් වශයෙන්. ඊළඟට අදට තියෙනවා උපාදී තබ්බ ධර්ම කියලා තමන්ගේ සිතෙන් අලුතෙන්
අලුතෙන් උපදවා ගත යුතු ධර්ම. ඒ මොකටද? අර කිව්ව කුසල ධර්මය පවත්වා ගැනීමට තමා ළඟ කලින් සකස් නොවී තිබුණ ධර්ම ස්වરૂපයක් උපදවා ගන්න ඕන. එතකොට අර කිව් කුසල ධර්මය નિરાයාසයෙන් පවතිනවා ඇති. નિરાයාසයෙන් පවතිනවා. ඒ මොකද්ද? අකුප්පා ඥානං කියලා කම්පණය නොවන නුවණ. කම්පණය නොවන නුවණ. දොර අද දේශනාවට අයත්ව පවතින උතනයි ආරම්භය. ඥාන කියලා කිව්වහම හැම අවස්ථාවකම ඥාන શબ્දෙන් පෙන්නන්නේ හොඳ නරක තෝරා ගැනීම. මෙතන හොඳ නරකයි කිව්වේ ලෝක සම්මත හොඳ නෙවෙයි. සමහර විට ලෝකයා ඒ අවස්ථානුකූලව රටේ තත්ත්වය හැටියට එක එක දේවල් හොඳ වශයෙන් නරක වශයෙන් සම්මත කරනවා ඇති. ඒක ලෝක සම්මතයේ සම්පූර්ණයෙන් අයින් කරන්න. මෙතන පෙන්වන්නේ සම්මතයක් නෙවෙයි. තමාගේ ජීවිතය අනර්ථයට පෙරලීමට හේතු වන යමක් වෙයි නම් ඒ ඔක්කොම තමාට නරක වශයෙන් තේරෙන්න ඕන. තමාගේ ජීවිතය යහපත් මඟට හරවන්න කුමක්ද උපකාර වෙන්නේ? ඒක හොඳ වශයෙන් තේරුම් ගන්න ඕන. ඒකට අර ලෝක සම්මතය අයින් කරන්නයි කිව්වා. ඒක නිදසුනක් ගත්තොත් දැන් වක්කලි මහරහතන් වහන්සේ නිරන්තරයෙන්ම බුදුහාමුදුරුවෝ වාසල උන්වහන්සේගේ ආශ්‍රය උන්වහන්සේගේ ආස්වාදේ කිට්ටුව ඉදිමින් බුදුහාමුදුරන්ගේ දර්ශනය ලැබමින් එයා සතුට වෙන ස්වરૂපයක් තිබුණා. ඒතකොට ඒ ලෝකයා සාමාන්‍ය දේශ බැලුවත් අනේ අර ස්වාමීන් වහන්සේ හරි හොඳයි. බුදුහාමුදුරු ළඟින් හෙල්ලෙන්නේ නැහැ. පස්සෙන්මත් යනවා. වැඩේ ඉන්න තැනට වෙලා ඉන්න. ලොකු ලැබියාවක්. බුදුහාමුදුරුවෝ කරේ පවතිනවා කියනකොට අහන ප්‍රත්‍යඥ පුජ්‍යලිය. ඒක බොහොම හොඳයි කෝ මේ අපේ එමුට කිව්වට සලකන්නේ නැහැ නේ කියලා කියන්න පුළුවන්. එතනත් ඒක සම්මත කරනවා බොහොම ලොකු එකක් හැටියට. ඒක සාමාන්‍ය බලනකොට බුදුහාමුදුරන්ගේ ඇසුර හොඳ තමයි. නමුත් වක්කලි හාමුදුරන් බුදුහාමුදුරුවෝ දාලේ මා දිහා බලා ඉඳලා කිසිම වැඩක් නැහැ ඔබට. අන්න හරියට වෙලා Taman දිහා බලපන්. අන්න එතකොට පේනවා ඒ ලෝක සම්මතේ මොනමලි සිංහත් මේ ධර්ම සම්බන්ධය එක්ක ගැලපෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ඒ සම්මත කරන්නේම පුහුදුන් මතයි. පුහුදුන් අදහසයි. එතකොට බුදුහාමුදුරුවෝ ළඟ ඉඳීම තමාට අනර්ථයක් බව හිතන්න ඕන. බුදුහාමුදුරන් ගන්න වැඩේ මොකක්ද? මේ විමුක්ති මාර්ගය ජීවිතේ නොමගින් බේරගෙන හරි මගට දමා ගන්නට දුක් වලින් ජීවිතේ බේරා ගැනීමට කල යුත්තේ කුමක්ද කියලා අසා ගන්න හිටපු එකම උත්තරමයා ලෞතර බුදු පියාණෝ පමණයි. උන්වහන්සේගෙන් අපි ප්‍රයෝජනෙ බලාපොරොත්තු වෙන්න ඕන එය අසා ගැනීමට පමණක්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දිහා බලා ඉඳීමෙන් වෙන වැඩක් නැහැ. ඒ අසාගත් දේ හරියාකාර පාවිච්චි කිරීමෙන් පමණයි ඔහුට යහපතක් සිද්ධ වෙන්නේ. දැන් ඔය මෝනෙය්‍ය ප්‍රතිපදාවේ තියෙන ඕකයි. නාලක හාමුදුරුවෝ තමයි මේ මෝනෙය්‍ය වත සමාදන්. ඒ මෝනෙය්‍ය වතෙන් කියන්නේ සම්බන්ධකම් දුරු කිරීමේ කියන එකයි මෝනෙය යන ඒ શબ્දයෙන් පෙන්නන්නේ. මොකක්ද? පළමුවෙන්ම එක දවසක් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ හමු වෙලා ඔය සිපතනේ මෝනෙය්‍ය වත සමාදන් වීමට අවසර ඉල්ලුවා. උන්වහන්සේ ඒකේ සලකුණු කිව්වා මෙන්න මෙහෙමයි ඒ වෘත්තිය.
ඒ ක්‍රියාව කරන්නේ මේ විදිහට. හැම වෙලෙම බලන්න ඕන අත්තරපු ස්වરૂපයක් సంతානෙ පවතිනවා කියලා. දැක්කොත් යම්කිසි බැඳීමක් තියෙන බව එවලම ඒක අස් කරන්න. ඒක නිසා ඒක විශ්ින් ඒක සාර්ථක කර ගැනීමට කල යුත්තේ මොකද්ද? හිතපු තැනට නැවතෙන්නේ නැහැ. නැවතෙන බල පදාවේ එක් සංක්ෂිප්ත විස්තරයක්. එතකොට දැන් මෙතන පෙන්වන්නේ මොකද්ද? කෝප්‍ය නොවන නැත්තම් කැළඹෙන්නේ නැති ඥානය කියලා කිව්වේ ඒ නාලක තෙරුණාංශය. ඒ හාමුදුරුවෝ පාවිච්චි කරපු එක කිසිම දවසක කඩාගත්තේ නැහැ. එහෙමම කළා. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ රහත් වෙලා පිරිනවම් පාන දුරුත් නැවත බුදුහාමුදුරුවන්ව බලන්න ඕනේ කියන කිසිම හැඟීමක් සිතට එන්න ඉඩ දුන්නේ නැහැ. උන්වහන්සේ හිතුවේ මොකද්ද? බුදුහාමුදුරන්ගෙන් ගන්න වැඩේ ගත්තා ඉවරයි. දැන් තියෙන්නේ මගේ වැඩේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ දෙස බල බල ඉඳලා මට වෙන වැඩක් නැහැ කියලා හිතන්න යාට පුළුවන් වුණා. මේ ඥාන කියන මේකෙන් අපි තේරුම් ගන්න ඕන, අපි හිතන්න ඕන, අපි වටහා ගන්න ඕන හැම වෙලේම අපට අනර්ථකාරී ස්වභාවයකුයි අපේ ජීවිතය තුළ සකස් වෙලා තියෙනවා. ඒක නිසා අනර්ථයෙන් බේරීමට අර්ථයට වැටීමට වමනා කරන ඒ දෙකම තෝරගන්න මා පාවිච්චි කරන හොඳට. අස්කල යුතු දේ අස්කිරීමත් පාවිච්චි කළ යුතු දේ පාවිච්චි කිරීමත් කියන එකට අපි අවංක වෙන්න. ඒ අවංකකම ඒ ඥාන සම්පත්තියත් එක්ක සම්බන්ධ කිරීමයි මේ කෝප්‍ය නොවන ඥාන සම්පත්තිය කියලා කිව්වේ. එතකොට මේකෙන් තවත් ඉස්සරහට යනකොට අර කිව් කුසලමය ස්වરૂපය සදා කාලික වශයෙන් පවත්වා ගැනීමට ලෝකයේ තිබෙන ඇත්ත පේන්න පටන් ගන්නවා. ඇත්ත දකින්න ඔහුට පුළුවන් වෙනවා. මොකක්ද ඇත්ත? මේ ලෝකයේ තියෙන සෑම දෙයකම එක විදිහකට පවතින්නේ නැති ස්වરૂපයකයි තියෙන්නේ. ඒක නිසා ඒවත් එක්ක මට ඒවායින් යම්කිසි අවස්ථාවක උපකාරය කිව්වේ ප්‍රයෝජනෙට ගන්න වෙලාවට ගන්න පුළුවන්. මතුවට ඒකෙන් ප්‍රයෝජන ගැනීමට ඉඩක් නැහැ. මොකද සෑම එකම වෙනස් වීමේ ස්වභාවය තියෙන නිසා. අර කියන ඥාන සම්පත්‍ය එක්ක එන වැටහීම් ස්වરૂපේකුයි ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. ඒතකොට ඒක කිසි වෙනසක් වෙන්න ඉඩ නොදී තමාගේ සිතේ රැවුදෙන තත්වයට කියන්නේ නිරන්තරයෙන් වැඩ කරන ස්වરૂපයට පත් කර ගැනීම අර කුසල කියන මූලික ස්වરૂපය සදාකාලික වෙනස් නොවන මට්ටමේ පවත්වන්න මෙතන වෙනස් නොවන තැනට වග බලා ගැනීම ඉතාම වැදගත් කියලා පෙන්නනවා. ඊළඟට නහංස පෙන්නනවා සච්චිකාතබ්බ ධර්ම. යක් ධර්මයේ කිව්වේ ප්‍රත්‍යක්ෂ කරන ධර්ම. ඒ ප්‍රත්‍යක්ෂ කරන ධර්මයක් වශයෙන් පෙන්නලා තියෙන්නේ මොකද්ද? නෑ සච්චිකාතබ්බ නෙමෙයි ඊළඟ තියෙන්නේ අභිඤ්ඤේය ධර්ම. අභිඤ්ඤේය ධර්මයේ කිව්වේ විශේෂයෙන් දත යුතු ධර්මයක්. අභිඤ්ඤේය කියලා කිව්වේ විශේෂයෙන් දැන ගැනීම. විශේෂයෙන් දැන ගැනීම කිව්වේ මොකද්ද? සබ්බේ සත්තා ආහාරට්ඨිතික. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන එක මෙතන පෙන්නනවා විශේෂයෙන් දැනගත යුතු ධර්මයක් ඇටියෙ. ඒතකොට දැන් අපේ
සාමාන්‍ය ලෝකයා අතර දැනට ප්‍රචලිතව පවතින ඔය පිළිබඳව තේරුම දීලා තියෙන්නේ මොකද්ද? සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වෙනවා කියන එකයි. ඒ ඕනෑම තැනක බොහෝම විවෘතව ඕක ප්‍රකාශයටපත් වෙනවා, පොත්වල සඳහන් වෙනවා. ඒකේ මුකුත් නැහැ කුරුටු ගෑම. නමුත් මෙතන පෙන්නනවා විශේෂයෙන් දැනගත යුතුක් කියලා සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන මේ ධර්ම ස්වરૂපේ. එතකොට මොනවද අපිට සියලු සත්‍ය ආහාරයෙන් ජීවත් වෙනවා කියන එක පිළිබඳව අපිට ඒ තරම් දැනගන්න දෙයක් නැහැ. මොනවා හරි කායවොත් බඩ පිරෙන බව දන්නවා. ඕනට වැඩි කෑවොත් නිදිමත වෙන බව දන්නවා. මේ ආදී දේවල් තමයි ආහාරය ගැන අපට ඒ අංශයෙන් බැලුවොත් හිතන්න තියෙන්නේ. අන්න ඔය විදිහේ විග්‍රහයන්ගෙන් මේ වටිනා විද්‍යාත්මක විවරණයක් වැළලුණා. ගොඩෙන්න හොයාගන්න බැරි තරමට වැළලිලා ගියා. ඒ අර්ථය මේ ආහාරයෙන් සත්‍යය ජීවත් වෙනවා කියන එක මෙතන කොහෙත්ම නැහැ. ඒක මෙතන කියවෙන්නේ නැහැ මේ අර්ථය ගන්නකොට. මොකක්ද ඒ කියන්නේ? සියලු ඇලීම් සබ්බේ සත්තා. සියලු ඇලීම් ආහාරට්ඨිතිකා. එම ඇලීමේ පැවැත්ම ගෙනෙයි. ආහාරය කියන්නේ පැවැත්ම ගෙනෙයි. ඇලීම එම ඇලීම් වර්ගයේ පැවැත්ම ගෙනෙයි. ඒක නිසා ඒක අපි තවත් තේරුම් කරලා කියනවා නම් රූපකාමය කියන්නේ දර්ශනයක ඇලෙන ගතිය. දැන් දර්ශනයක් එක්ක තමාගේ සිත ඇලුනොත් දර්ශනය එක්ක ඇලීම වර්ධනය. ඒ කියන්නේ කාන්දමක ස්වභාවයක් බුදුහාමුදුරුවෝ විවෘතව පෙන්නනවා. මේ ලෝකේ කාන්දම කියන එක හිතුවේ නැති කාලෙදී බුදුහාමුදුරුවෝ කාන්දම ගැන පරමාණුව ගැන කතා කළා. නමුත් ඒවා තෝරගන්න බැරුව බුදුහාමුදුරුවෝ ඒවා එකක්වත් කිව්වේ නැtei කියලා උන්වහන්සේට දෝෂාරෝපණය කළා. ඒ මොකද මේ ආයත තෝරගන්න බැහැ. රූප කලාපේ කිව්වේ පරමාණුවටයි. ඔය කියන සත්තාවේ ඇලීම ගැන කතා කළේ ඔය පස් ආකාරයකින් තියෙන කාන්දම් පහට. ඔය රූපකාමය සබ්බේ සත්තා කියලා කිව්වහම ඒ කාම පහ විවිධ ආකාර වලින් ඇලෙනවා. ඒ නිමිති එක්ක. ඉතින් මහා ගොඩක්. ඒක නිසා සියලු ඇලීම් කියන වචනේ පාවිච්චි කළා. සියලු ඇලීම් එම ඇලීම් වල පැවැත්ම ගෙනෙනවා කිව්වේ රූපකාමය ක්‍රියාත්මක වෙනකොට ඒ කාන්දම වර්ධනය වෙනවා. ශබ්දකාමය ක්‍රියාත්මක වෙනකොට ඒ කාන්දම නැත්තම් ඒ කාම ශක්තිය වර්ධනය වෙනවා. ගන්ධකාමයත් එහෙමමයි. රසකාමයත් එහෙමයි. ස්පර්ශකාමයත් එහෙමයි. ඒ කාම පහ ඒ නිමිති එක්ක ඇලෙන තරමට ඒ කාම පහේ වර්ධනය ඉදිරියට පැවැත්ම ගෙනෙන උපකාරයෙන් ලැබෙනවා. ඒකයි මේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා කියන්නේ. එතකොට මේක අභිඤ්ඤේය ධර්මයක් හැටි විශේෂයෙන් දැනගත යුතු ධර්මයක් හැටි තමයි මේ පෙන්වන්නේ. ඒ මොකද්ද? සතිපට්ඨානේ මේක පෙන්නනවා ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිඤ්ජිතේ පසාරිතේ කියලා ওই විදිහට පෙන්නනවා. හැම එකක් ගැනම සම්පජාඤ්ඤේ සති සම්පජාඤ්ඤයෙන් යුක්තව ඉන්න ඕනේ කියලා. ඒ මොකද්ද මේ පෙන්නන්නේ? මොනම කරුණක් නිසා හෝ තමයි යමක් බලන අවස්ථාවේදී ඒ බැලීම නැත්නම් බැලීමට ගොදුරු වෙනා වූ නිමිත්ත කෙරෙහි ආශාවක් බලාපොරොත්තුවක්
ඕනකම ඇති වුණොත් යම්තම් හරි ඒක මට ඕන. නැත්තම් පස්සෙත් ඒක බලන්න ඕන. ඒක ආශ්‍රය කරන්න ඕන. තමාගේ අවනත භාවයට ගන්න ඕන ආදි වශයෙන් මොන ආකාරයෙන් හරි ඒ සිතවිල්ල එනකොට Taman දැනගන්න ඕන සංසාරයට බඳවන රූපකාමයේ දැන් ඔන්න මගේ හිතේ මගේ ජීවිතය ඇතුලේ ඔන්න වැඩි වුණා. ඒ වැඩි වෙන්නේ මොකක් නිසාද? අර බැලීම නිසා නෙවෙයි. බැලීම සාමාන්‍යයෙන් එයින් ගන්න වැඩේ. බැලීමට වඩා අතිරේක ක්‍රියාවක් තමයි ඒ බැලීම තමා සතු කර ගැනීම. පෙනුන දේ තමාගේ අයිතියට ලබා ගැනීමට සිතන සිටිවිල්ලේ තියෙනවා වැඩිකම. ඒ වැඩිකම එනවා නම් දැනගන්න ඕන තාම අර සංසාර ගමනට අපි පෝර දානවා කියන. සංසාර ගමනේ කිව්ව නිකන් නෙවෙයි. දුක් නිෂ්පාදනය වන ශක්තිය ඔන්න දැන් වැඩුණා මගේ කිය. අභිඥය කිය විශේෂයෙන් දැනගන්න ඕනේ කිව්වේ ඒ සිද්ධිය තමාගෙන් සිද්ධ වෙනවා දැනලා තමාට උන දේ දැනගත්තොත් තමයි අභිඥය වෙන්නේ. අභිඥය වෙන්නේ තමාට මේකෙන් උනේ මොකද්ද? ශබ්දයට ආසා කළා. ශබ්දයට ආසා කරමින් අහපු නිසා ශබ්දය එක්ක ක්‍රියා කරන කාම ශක්තිය වර්ධනය වුණා. ඈ අපට තේරෙන්නේ නැතකොට ඒක උමාට පස්සේ. ඈ ඒක උමාට පස්සේ වැටහීමට පස්සේ. මොකක්මයි කියන්නේ? ඔව් නාන්නේ කිලුට උනාට පස්සේ. ඊට පස්සේ කිලුට නොවෙන්න වග බලා ගන්නවා. මොකද හැමදාම නාන්න බැරි නිසා. කවුරුත් වැරදුනාට පස්සේ තමයි හරි ගස්සය. ඒක නැත්තම් කොහොමද හොයන්නේ? ඔව් ඔය එහෙනම් එහෙම වෙනවා ඉතින් මොකක්ද ඔක? ඒකෙන් ඒ අය අදහන්නේ එක ආගමක්. අපි ආදහන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ දේශනාවේ අඩංගු වෙලා තියෙනවා. ඒ දේශනාවේ හැටියට දුකෙන් නිදහස් වෙන්න මේ විදිහේ කල යුතුයි. අර අපි මුලින්ම කිව්වනේ ලෝක සම්මත වලට යට වුණොත් මේක කරන්න බෑ. අපි සදාකාලික අයිතියක් මේ ලෝකේ ලබලත් නැහැ. බටීරහය මොනේව නැටුවත් අපිට ප්‍රශ්නයක්වත් නැහැ. අපි දැනගන්න ඕන අපි බෞද්ධයෝ වශයෙන් මේ සම්පූර්ණ විස්තරයක් ජීවිතය ගැන දැනගෙනයි බුදුහාමුදුරුවෝ කතා කළේ. ඒක නිසා යමෙකුට දුකෙන් නිදහස් වෙන්න ඕන නම් ඔහු විසින් කළ යුතු ක්‍රමය මේකයි. එතකොට ඒව කරගන්න බෑ කියලා හිතෙනවා නම් ඉතින් බලපෑමක් නෑ. බෞද්ධ මේ දේශනාවේ කොහොම හරි කරන පුජ්‍යලයා ඒකෙන් නිදහස් වෙනවා ඇති. බැරි පුජ්‍යලයා ඒ වායි පැටලිලා දුක් විඳිනවා ඇති. ওই දෙක තමයි ලෝකේ තියෙන්නේ. ඉතින් අපි දැන් ධර්මයට අනුව දැන් දේශනා කරන විග්‍රහ කරන ධර්මයට අනුව දරුවොත් හදාගෙන ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන් කෙනෙකු යොත් දේශනා කරනවා. ඔව් මේ පෙන්නන්නේ ඒකයි. දරුවෝ හැදුවට කිසිම වරදක් නැහැ. ඇලෙන්නේ නැතුව ඒවත් එක්ක ඉතින් ඒක ඉතින් යම් කිසි දුර්වලකමක් උඩ කරන සිද්ධියක්. නමුත් ඊට පස්සේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ ඇලෙන්නේ නැතුව ඕනෑ හැටියේ පුළුවන් දෙමව්පිය දරුවෝ නෑදෑ හිත මිත්‍රාදී ඒ සියල්ල අවස්ථාවට අනුව ඉටු කරමින් මගේ යුතුයකම් ඉෂ්ට වුණා. එහෙන් යුතුයකම් ඉෂ්ට වෙන එක අපි බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඒක යලා සතු වැඩක්. උනා නෝන කෙසේ වෙතත් අපේ යුතුයකම් ඉෂ්ට කළේ කිව්වහම මහා ලොකු අත්හැරීමක් එතන තියෙනවා. ඒකයි මෙතන මේ පදෙන් පෙන්වන්නේත් ඒකයි. එතකොට අර ඔය කියන සබ්බේ සත්තා කියන මේ ඇලීම් පහ ආදේශ තමාගේ කල්පනාව යොදනකොට වෙන්නේ මොකද්ද? තමාට පේනවා తాවකාලික ලෝකෙක හැමදාම අපිට ඉඳ හම්බෙන්නේ නැහැ.
ඒ ලෝකේ මේ ඉන්න ටික කාලෙටත් මම මේ ලෝකයේ තියෙන සියල්ල ආශ්‍රය කරගෙන මා දුකට වැටෙන ශක්තියකුයි මේ එක්කාස් කරනවා. ඒක නිසා මේකට ඉඩ දෙන්න නරකයි. මම ලෝකේ ඉන්න කිසි තහනමක් නැහැ. ඒ වගේම ලෝකෙන් කාගෙන් කිසිම අවීරයක් නැහැ. මම ඒවාට නොඇලී පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කිරීමේදී තමා දන්නවා නම් මා පාවිච්චි කරන්න ඇලීමක් නෙවෙයි. හරියට අර මඩේ උපන්න නෙළුම මඩේ හැදිච්ච නෙළුම පිපෙනකොට මඩ පොඩ්ඩක් ගන්නෑ. ඒ නෙළුම ගෑවිලා. නැට්ට ගෑවුනාට නෙළුමේ කිසිම සම්බන්ධයක් නැහැ. අන්න ඒ වගේ මේ ලෝකේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දුක් විඳින්නේ සියල්ලම ඇලීම නිසායි. ඒ ඇලීම අයින් කරපු කිසියෙක් ලෝකේ දුක් විඳින්නේ නැහැ. ඔය හැම දෙනාටම ඉඩකඩ නිදහස පුළුවන්කම ඔහුගේ සිත අවදි වෙනවා නම් පුළුවන්කම තිබෙනවා. ඒක නිසා දුකෙන් නිදහස් ජීවිතය පරිහරණය කිරීම මේ ආකාරයෙන් කළ යුතු කියලා ඔහු තේරුම් ගත්තොත් ඒ පුජ්‍යලයට පුළුවන් වෙනවා අර සෑම එකක්ම බැලීම, ඇසීම, ආග්‍රහණය කිරීම, රස විඳීම, ස්පර්ශ කිරීම කියන මේ සියල්ලම අර ඇසුරු කරමින් ඒවා නැවත වර්ධනය නොවීමට වග බලාගෙන. ඇයි වර්ධනය වීමෙන් තියෙන වර්ධ? නානා ස්ථානවල නොඑක ආකාරවල. ඉපදී දැන් අපිට කියන්න බෑ අපි මෙතනින් මැරිලා ගිහිල්ලා මොන පොල්ලෙලි වලක උපදීලා අපි දන්නේ නැහැ. ඉතින් ඒක නවත්ත ගන්න නම් මෙලොවදීම අපිට පේන්න ඕන අපේ හිතේ ඒ නරක තැන්වල උපදින ශක්තිය නැහැ. උපදින්නේ සෞම්‍ය තනකයි. ඊට හේතුව ඒ ගොරෝසු නපුරු කාෂ්ඨක තැන්වල උප්පත්ති ලැබෙන ශක්තිය තමයි මම මේ කඩාගන්නේ. එතකොට මට අනතුරු ලැබෙන්නේ තාම සෞම්‍ය අයිතිවාසිකමක්. ඒකත් හිමින් ගලව තමාගේ ජීවිතේ සදාකාලික වශයෙන් දුකෙන් නිදහස් කර ගැනීමට පුළුවන් අයිතිවාසිකම් මෙතන ගොඩ නැගිනයි කියලා අර පුජ්‍යලයට පුළුවන් තීරණය කරා. ඔන්න ඕකයි මේ පෙන්වන්නේ අපි මේ ලැබලා තියෙන නිකන් අම්බලමක ඉන්න වගේ සුළු කාලයක් ඉන්න ස්ථානයක්. මේකේ අර අම්බලමේ ඉන්න හිඟන්න ගහ ගන්නවා වගේ හිත උදේ යන්න ඉන්න හිඟන්න ටික රැය ගහ ගන්නවා. මම දැක්ක එක තැනක හන්දියක අම්බලම මොකද්ද අවුලකට හිඟන්න ගහගත්තා. ගහගෙන කෑකෝ ගහනකොට වටේ පිටේ ඉතින් සුන් එළෙව්. අන්තිමට උන් එදාරේ නිදා ගන්නවත් නැහැ අම්බලම. මොකද අර අම්බලමේ ගහගෙන. අන්න ඒ වගේ අපිත් මේ తాවකාලික ලෝකෙකට ඇවිල්ලා. ඒක සදාකාලික වශයෙන් හිතාගෙන ඉන්නව උන්නු ගමන් හුලං ගිය හැටි ඉවරයි. ඒක නිසා ඒක හිතාගෙන මේ කරච්චලෙන් බේරෙන්න ඕන කියලා. එතන පුජ්‍යලයා විචින්කල යුතු විශේෂයෙන් අවබෝධ කර යුතු දෙයක් තමයි සබ්බේ සත්තා ආහාරති කියලා. ඒකට සියලු ඇලීම් පැවැත්ම ගෙනෙනවායි කියන එක ඇලීම් නොඇලීම සිද්ධ වෙනකොට පැවැත්මක් ගෙනෙන්නේ. එහෙනම් ඒක හානිකර තත්ත්වයට යනවා. එතකොට එවැනි තත්වයක දියුණුව තමයි කෙලෙසුන් නසා නිවන් අවබෝධ කරනවා කියන්නේ. ඉතින් ඒක කර ගැනීමේ එක්තරා මගක් විවෘත කිරීමේ ආරම්භය තමයි මේ පෙන්නේ. ඊළඟට 10 වෙනි එක පෙන්නනවා සච්චිකා තබ්බ ධර්මය. ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මයක්. දැන් මම මේ தත්ත්වයට ඇවිල්ලා මොකද? කම්පණය නොවන චේතෝ විමුක්තිය කියලා එකක්. ඔය චේතෝ විමුක්තිය කියවම පාලි පදයක් වචනයක් නිසා ටිකක් බයක් හිතෙන්න පුළුවන්. ඒ චේතෝ විමුක්තිය අපිට කරන්න බෑ කියලා. චේතෝ විමුක්තිය කියන්නේ මොකක්ද? අර කිව්ව ක්‍රමයෙන් තමාගේ බැඳීම් මිශ්‍ර නොවුසිත පාවිච්චි කර එනකොට අර යාගේ සිත සංවිධාන වෙනවා අපේක්ෂාවෙන් තොර වූ බලාපොරොත්තුවක් නැති ලැබුණ ආකාරයෙන් ජීවිත සංවිධානය කිරීමේ හැකියාවක් ඔහුට හොඳයි. හැකියාවක් ඔහුට ඇති වෙනවා. ඒ හැකියාවට කියන්නේ මොකද්ද? චේතෝ විමුක්තිය කියේ මොකද්ද මේ?
අමුතු සිතුවිලි වලින් බේරිලා. අමුතු සිතුවිලි වලින් මිදිලා. අමුතුයි කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකයේ ගැන ඔහුට සිතන්න මුකුත් නැහැ. තමන් වෙනුවෙන් හිතන්න දෙයක් නැහැ. සිතුවිලි ඔක්කොම හිස්සෙලා. ඒකෝද අපි බැලුවොත් රහතන් වහන්සේගේ සිතුවිලි දිහා. උන්වහන්සේ ලෝකෙ හිතන්න දෙයක් නැහැ. තමන් වහන්සේ ගැන මොනම දෙයක්වත් හිතන්නේ නැහැ. උන්වහන්සේ හිතුවත් හිතන්නේ බාහිර ලෝකයේ කවුරු හරි අසරණයෙකුට පිහිටක් වීම සඳහා තමන්ගෙන් ඉටුවේ යුතුකම මොකක්ද කියලා විතරක් උන්වහන්සේලා සිතනවා. ඒ අනුමුදේශ. නැතු තමන් වහන්සේ පිළිබඳව සිතන්න උන්වහන්සේට මුකුත්ම නැහැ. මොකද මේ ලෝක ධාතුවේ තමන් වහන්සේගේ ඉන්ද්‍රියන්ට ගෝචර වන කිසිවක තමන්ට හිතලා ගන්න මොනම දෙයක් ඇසට පේනවා, කනට ඇහෙනවා, නාසයට ආග්‍රහණ දැනෙනවා, දිවට රස දැනෙනවා, ශරීරයට ස්පර්ශ ලැබෙනවා. මේ පහ ලැබෙන හැටියෙන් පිළිගන්නවා විනා අමුතුවෙන් ඒව සංවිධානය කළා කරන්න කිසිම වැඩක් නැහැ. මොකද කොයිතරම් සංවිධානය කළත් ලැබෙන්නේ දර්ශනයක් නැත්නම් ශබ්දයක්. අර කොයිතරම් සංවිධානය කළත් ලැබෙන්නේ ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විතරයි. ඒක නිසා ඔක සංවිධානය ඕනේ ලැබෙන හැටියෙන් පිළිගන්නවා කියන තීරණය ස්ථාවර භාවයටපත් වෙච්ච නිසා උන්වහන්සේලාට අමුතෙන් හිතන්න දෙයක්. අන්නේ ආකාරයේ තත්වයකට අපේ සිතුවිලි වැටෙනයි කිව්වා. වට්ටුව ගන්න ඕන කිව්වා. අර සියලු දුකින් දී අමා මහ නිවන් දකින්න හදන පුජ්‍යල. ඒකයි අධේශනාව. දේශනාවට තියෙන කොටස උච්චරයි. ඉතින් යම් කිසි ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඕන එකක් අහන්න පුළුවන්. මිදිලා. සිතුවිලි වලින් මිදිලා. ඒක සිතුවිලි කියලා බලනවාට දැන් සිතුවිලි වර්ග කියනවා ලෝභ සිතුවිලි, අලෝභ සිතුවිලි. ඔව්. කියන සිතුවිලි වර්ග ආභ්‍යාස සිතුවිලි කියනවා. එතකොට දැන් ඒක විමුක්ති කියලා කිව්වම හිත මිදෙන්නේ මොන සිතුවිලිද? බලාපොරොත්තු වක් ඇතුව සිතන සිතුවිලි වලින් මිදිලා. ඒ කියන්නේ ලෝභ සිතුවිලි වලින්. ලෝභ නෙවෙයි රාග. රාග සිතුවිලි වලින් මිදිච්චාම ඒ අනිත්‍යව කොහොම එකත් එක්කම ගැලවිලා යනවා. ඒ රාග සිතුවිල්ල තමයි මූලික අවසාන වශයෙන් සිතේ රැඳෙන්නේ. ඒකෙන් අය වුණාට පස්සේ අරකයි එකක්පත් වෙනවා. දැන් විරාග සිතුවිලි දුන්නත් ඒක චේතනාමුක්ති කියලා ගන්න පුළුවන්. දැන් යම් කිසි කෙනෙකුගේ සිතක් විරාග නම් බැඳීමක් නැති ක්‍රියාවක් විතරයි ඒ සිතේ තියෙන්නේ. ඒ විතරාගී කියන්නේ ඒකයි. එතකොට ඒ සිත තියෙනවා නම් ඒ සිත සිතවිලි වලින් මිදිච්ච එක. 아무තේ හිතන්න දෙයක් නැහැ. කවුද? Taman වෙනුවෙන් හිතන්න දෙයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉන්ද්‍රියට හැමේට දෙකකින් හැදීම විතරයි. එච්චර. අර දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති. සුතේ සුතමත්තම් භවිෂ්‍යති කියපු තැනයි තැන යමක්ද අදහස් කළේ ඕකයි. දැන් අවසර දැන් පහතන් වහන්සේ කෙනෙක් විරාගිතදී ධර්ම දේශනාවක් කරනවා. ඒක ධර්ම දේශනාව සඳහා අනන්ත ප්‍රමාණ සිතිවිලි හිතේ පහළ වෙනවා. එතකොට ඒ අර්ථ චේතු විමුක්තෝපෙන්දී. ඔව් මේ හැම දේශනාවකම තියෙන්නේ තමන්ගේ උජාරුව පෙන්වන්න, උගත්කම පෙන්වන්න, හපංකම පෙන්වන්න කළොත් එතන චේතෝ විමුක්ත පලාතේවත් නැහැ. මේ හැම වචනයකම අනුන්ගේ යහපත සඳහායි මේ දේශනා. තමන් මුකුත් නැහැ. ඒ දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණා. මෛත්‍රී කරුණා පදනම් කරගෙන ඕන දේශනාවට වැටෙනවා. යම් කිසි විදිහකින් එයාගේ සිතේ වෙනත් බලාපොරොත්තු තියනවා නම් දේශනාව කවදාවත් කරන්න බෑ. නිර්වුල්ල අනුන්ට යහපතක් වෙන්න. සම්පූර්ණ පරිත්‍යාගශීලීව අනුන්ගේ යහපත සඳහා මගේ මේ හැම වචනයක් උපකාර කරගෙන උපකාර කරගන්නවා කියන එක අත්වයි භික්ෂුන් වහන්සේ කියන දේශනාව. ඒ වගේ රහතන් වහන්සේ ඉතින් අග්‍රස්ථානයේ කාරණේ. උන්වහන්සේලා වචනයක් විවෘත කළොත් දොට්ට දැම්මත් ලෝකේම යහපතට.
උන්වහන්සේ ගැන මුකුත් නැහැ. ඒක නිසා තමන් වහන්සේ පිළිබඳව සිතන්න යමක් නැති එකයි චේතෝ විමුක්තිය. ඉවරදී ප්‍රශ්න. හොඳයි පින්නතුනි. දැන් මේවා මේ කියනකොට අපිට හිතෙන්න පුළුවන් කොහොමද ඔය ගොඩක් කරන්නේ? එහෙම කරන්න බැරි එක අපි කවුරුත් පිළිගන්න ඕන. මේ කියන්නේ එකින් එකට තමාගේ දියුණුව සංවිධාන වීමට දැනගෙන තිබිය යුතු කරුණයි. ඉස්සෙල්ලා අපි පටන් ගන්නවා අර ප්‍රමාද නොවි කළ යුතු ක්‍රියාව මොකද්ද? කුසල ධර්ම. ඒක කරනකොට මේවට නිකන් තල්ලු වෙයි ඉස්සලා යයි. ඒ නිසා අතනින් ආරම්භ කිරීම පමණයි අපිට තියෙන්නේ. ඒක කරනකොට මේ කිව් නම් වලින් සඳහන් වෙච්ච හැම පදයක් අස්සටම තමාගේ ජීවිතේ වැටෙනවා. ඒක නිසා අර ඒකායනෝ අයම්බික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය කිව්ව එක තමයි මෙතන එකම වැඩේ කරන් තිබෙන්නේ. මොකද්ද? තමාගේ සිත අපේක්ෂාවල් වලින් අයින් කරන. ඔය අපේක්ෂාවන් ඔය අයින් කරගන්නකොටම ඉලක්කය හරි ඊට පස්සේ හිමින් අර නියම තැන දක්වා ගමන් කරනවා. හොඳයි එහෙමනම් මේ පින්වත් පිරිස මේ දේශනා කාලයේදී මේ අසාගත කරුණු මේ සුළු කාලයක් වුණත් මේ මෙතන ගත කරන කාලය ගා දුරට Tamanda මේ කරපු දේශනාවල් වලින් තමම වටහාගත්ත කරුණු හිත අස්සෙන් දැක ගන්න පුළුවන්. ඒකයි හොඳේ. ඒක නිසා කවුරුත් මීළඟට ඒ භාවනාවේදී ඒ ප්‍රයෝජනෙ ලබා ගන්න ලෑස්ති වෙන්න කවුරුත් ඒ වෙනුවෙන් මේ ආකාරයෙන් සිතන්න. මේ අවස්ථාවේදී අප විසින් මේ කරන්ට යන්නා වූ උදාාර ක්‍රියාව දිස බලන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අපැසුරු කරන්නා ස්ථානවලටත් අධිග්‍රහිත සියලුම දිව්‍ය රාජ සමූහයාද නමින් නැසී මේ පරිලෝකයේ මෞපියාදී ඥාති වර්ගයාද බොහෝත පින්නතුන්ද ලෝසත්තුන්ද අපේ මේ උදාාර ක්‍රියාවට සහකාරී වෙත්තා. අප පුරන්නා මේ ධර්ම ශක්තිය ඒ සමටමත් අපට එකසේ නිවන් අවබෝධයේ පිණිස හේතු වේවායන් සිත ඇති කරගෙන සාදු කියලා කවුරුත් භාවනාව ආරම්භ